ජේසු පිහිටයි දෑබර හිතවතුනි අද දවසෙත් අපි ඔබත් එක්ක සාකච්ඡා කරන්නට යනවා විශේෂයෙන් මේ යොවුන් වියේ ඉන්න දරුවන්ට නව යොවුන් වියේ ඉන්න දරුවන්ට ඒ දරුවන්ගේ දෙමව්පියන්ට ඔබේ ජීවිත කොයි විදිහටද ඔබ සකසුරුවම් කරගන්නට ඕනේ ඔබේ ජීවිතයේ ඔබ එන අභියෝගات එක්ක කොයි විදිහටද මුහුණ දෙන්නට ඕනේ කියලා අද දවසෙත් අපි ඔබත් එක්ක මේ පුංචි වෙලාවේ සාකච්ඡා කරන්නට යනවා. ඔබට අපි යම් මඟ පෙන්වීමක් ඔබත් එක්ක ඔබේ දරුවොත් එක්ක ඔබ හැසිරෙනකොට ඒ අයත් එක්ක කටයුතු කරනකොට කොයි විදිහටද ඒ අයත් එක්ක ඔබ ගනුදෙනු කළ යුත්තේ කියලා අපි සාකච්ඡා කරන්නට යනවා. විශේෂයෙන් අද දවසේ අපි සාකච්ඡා කරන්නට හදනවා මේ අයහපත් සබඳතා අනවශ්‍ය දේවල් පරිහරණය කරන එක මේ යොවුන් වියේ අය නිතරම පෙළඹෙන දෙයක්. ඒවත් එක්ක ඒ අභියෝගات එක්ක කොයි විදිහටද අපි මුහුණ දීලා ඉදිරියට යන්නට ඕනේ කියලා අපි සාකච්ඡා කරන්නට යනවා. මේ සාකච්ඡාව සඳහා අපි තාම ගෞරවයෙන් ආරාධනා කරා කොළඹ අගරාධිපති පදවියේ විශ්වාස ප්‍රවර්ධන ධර්මදූත සේවයේ ගරු ගිහාන් ගුණතිලක පියතුමා. පියතුමනි වහන්සේට ජේසු පිහිටයි. ඒ වගේම අපි තාම ගෞරවයෙන් ආරාධනා කරා ඇංග්ලිකානු සභාවේ උතුරු කොළඹ ප්‍රාදේශිකයේ තරුණ උපාධ්‍ය පියතුමා දමිත ධර්මකීර්ති පියතුමනි වහන්සේට ජේසු පිහිටයි කියලා පිළිගන්නවා. දෑබර හිතවතුනි ඉතින් අද දවසේ අපි විශේෂයෙන් සාකච්ඡා කරන්නට යනවා මොකක්ද මේ අපි අත්දකින අභියෝග මේ තරුණ තරුණියන් විදියට යොවුන් වියේ දරු දැරියන් විදියට ඒ අය කොයි වගේ දේවල් එක්කද මේ අනවශ්‍ය සබඳතා මේ දේවල් එක කොයි විදිහටද පීඩාවට පත් වෙන්නේ මේ වලින් අපි මගහැර ගන්න දෙමව්පියන් විදියට වැඩිහිටියන් විදියටද කොයි විදිහටද අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එක අපි සාකච්ඡා කරන්නට යනවා. ඉතින් ප්‍රථමයෙන්ම පියතුමනි මම ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමති මේ අයහපත් සබඳතා නැත්නම් මේ අයහපත් දේවල් මොන වගේ ආකාරයෙන්ද මේ යොවුන් වියට බලපෑම් කරන්නට එන්නේ මේවා මොනවද කියලා අපි අඳුනගන්නේ කොහොමද? රණුක් අපි මේ දේවල් ගැන බලද්දී මගේ අත්දැකීමක් මම කැමති බෙදා ගන්න. මම දේව සේවයට පැමිණෙන්නට පුහුණුවේ සිටිද්දී ඇංග්ලිකානු සභාවට අයත් පාසලක සේවය කරා ගුරුවරයෙක් හැටියට. ඒ වගේම සහකාර නේවාසිකාගාර පාලකයා විදිහට. ඒතර මේකේ එක ශ්‍රේණිය සිට පහ දක්වාත් 6 7 8 ශ්‍රේණිවල දරුවන්ට තවත් නේවාසිකාගාරයක් සහ වැඩිහිටි දරුවන්ට තවත් නේවාසිකාගාරයක් තියෙනවා. මේ 6 7 8 9 10 මේ දරුවන්ගේ සමහරක් වෙලාවට හැසිරීම බලද්දී නිතරම පැමිණිලි එනවා පාසලේ ඉන්න සුපරීක්ෂකවරුන්ගෙන් පරිපාලකයන්ගෙන් මේ දරුවෝ හැම වෙලාවෙම යම් දේවල් ගැන හොයලා බලන්න යනවා. ස්විමින් pool එකේ මෝටර්ස් ගිහිල්ලා කරකවල බලන්න නැත්නම් IT room එකට ගිහිල්ලා මේ කම්පියුටර්ස් ගැන මොන හරි දෙයක් කරලා සමහරලාට කඩලා බිඳලා එහෙම නැත්නම් වැටවල් වලින් එළියට යන්න බලලා වාහනයක් පදින්න උත්සාහ කරලා හැම දවසකම මේ දරුවෝ ගැන මොන හරි පැමිණිල්ලක්. එතකොට මේ වයසේ දරුවෝ ගැන බලද්දී ලොකු කුතුහලයක් මේ දරුවන්ට තියෙනවා. ඒ වගේම අලුත් දේවල් ගැන හොයන්න මේ දරුවෝ උත්සාහ කරනවා. ඒ දේ තුල ගොඩක් දේවල් වලට මේ දරුවෝ යොමු වෙනවා මේ කුතුහලය නිසා. සමහරක් වෙලාවට ඔවුන්ට පහසුවෙන් දැන් අත්පත් කරගන්න පුළුවන් දෙයක් ජංගම දුරකථනය. ඔවුන්ගේ මේ සොයා බැලීමේ පිපාසය තුල ඔවුන්ගේ කුතුහලය සංසිඳව ගන්න පහසුවෙන්ම ළඟා කරගන්න පුළුවන් ජංගම දුරකථනයක්. එහෙම නැත්නම් වැඩිහිටි තව දරුවෝ වැඩිහිටි පුද්ගලයන්ගේ ඇසුර. එහෙම නැත්නම් සමාජයේ කත්තිකාවට ලක් වෙන දේවල්. අපි හිතමු මත්පැන් මත්ද්‍රව්‍ය ගැන සමාජයේ නිතරම කතා වෙන දෙයක්. ඒතර මේ පුංචි මේ වයසේ ඉන්න දරුවා මොකද්ද කරන්නේ? අර දේ අත්දැකීමක් ලබන්න උත්සාහ කරනවා. මේ දේවල් දරුවෝ නිරන්තරයෙන්ම අත්හදා බැලීමට පෙළඹෙනවා මේ දරුවගේ ස්වභාවයත් එක්කම. පැහැදිලි. පියතුමනි මම ගිහන් පියතුමාගෙන් මේ ප්‍රශ්නය අහන්නේ දැන් අපි දෙමව්පියන්ට මේ ගැන සාකච්ඡා කරනවා. අපි දෙමව්පියන්ව තමයි දැනුවත් කරන්න උත්සාහ කරන්නේ මූලික වශයෙන්ම. දෙමව්පියන් විදිහට මේ දරුවන්ව විශේෂයෙන් මේ නව යොවුන් වියේ සහ යොවුන් වියේ ඉන්න දරුවන්ව තමුන්ගේ ග්‍රහණයට ගන්න දරුවන්ට එක්ක සාකච්ඡා කරන්නට අවශ්‍යයි. දරුවන්ට සවන් දෙන්න අවශ්‍යයි. මේ පිළිබඳව මේ ගැන අවධානය දීලා දෙමව්පියන් කටයුතු කරනවා නම් කොයි ආකාරයෙන්ද කටයුතු කරන්නට ඕනේ කියලා ඔබ වහන්සේ මඟ පෙන්වීමක් දුන්නොත් ඒ පිළිබඳව. හොරණුක් දැන් මෙහි කියනකොට මට මතක් වුණේ මමත් පූජකතුමෙක් හැටියට සේවය කරද්දී පාසලක සේවය කරා ඊළඟට
YCS එහෙම නැත්නම් කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ සමග ඊළඟට ජාතික කතෝලික ව්‍යාපාරයත් එක්ක ගනුදෙනු කරා. මේ ගනුදෙනු කරද්දී නිතරම අපිට අහන්නට ලැබුණු නැත්නම් ගරු පියතුමා සඳහන් කළා වගේ වෙන අයගෙන් දෝෂාරෝපණ එන්නේ මේ දරුවන්ගේ විවිධ හැසිරීම් රටාවන් පිළිබඳව. මට මතකයි එක්තරා පාසලකට ගිහිල්ලා ගබ්සාව පිළිබඳව දරුවන් අකාලේ මැරීම පිළිබඳව එහි ආගමික පසුබිම එහි තිබෙන පාපය පිළිබඳව කතා කරද්දී 10 පන්ති කියන්නේ අවුරුදු 15ක දියණියක් ඇවිල්ලා කියනවා පියතුමනි මීට කාලයකට පෙර මමත් ගබ්සාවක් කළා මම දැනන් හිටියේ නෑ මෙච්චර වැරදි කියලා මුලින් හිතුවා සමහරලාට සමහර දරුවෝ ආකර්ෂණීය දිනා ගන්න එවැනි කටයුතු වල එවැනි ප්‍රකාශනිකුත් කරනවා. ඉතින් නමුත් කතා බහ කරගෙන යද්දි පස්සේ තවත් පැවිදි සොයුරියක් සම්බන්ධ කරගෙන උපදේශනය හරහා ගැඹුරින් මේ දරුවගේ ජීවිතයට ඇතුළු වෙද්දී ඒ දරුවා කියලා තියෙන ඇත්ත. පස්සේ විශේෂත්වයම තියෙන අපි දෙමව්පියන්ව කැඳෙව්වා. විශේෂයෙන්ම අම්මව කැඳෙව්වා. අම්මා කිසිම දෙයක් දන්නේ නැහැ. මේ දරුවා පැහැදිලිව කියනවා මේ දරුවා ගැබ් අරගෙන මාස 2ක් නැත්නම් 2මාරක් ඉඳලා තමයි පස්සේ ගබ්සාවට යන්නේ. එතන හරිම ප්‍රශ්නයක් වුණා එතන හිටපු පැවිදි සොයුරියටත් ඒ වගේම ඒ උපදේශනය කරපු එයාත් අම්මා කෙනෙක් එයා කෙලින්ම ඇහුවා මට ඇහුණා කියනවා අම්මේ ඔයා අම්මා කෙනෙක් වෙලා ඒ දුවගේ වෙනස දැනුන්නේ නැද්ද? ගෙදර ඉන්නේ ගැබිනි දියණියක් කියන එක අම්මට දැනෙන්නේ නැද්ද? ඉතින් මෙතන තියෙන ප්‍රශ්නේ රණුක් අහපු ප්‍රශ්නේ තමයි අම්මලා තාත්තලාගේ පැත්තෙන් ගත්තොත් එimhe ගොඩක් වෙලාවට කාර්ය බහුලයි. අම්මත් වැඩට යනවා තාත්තත් වැඩට යනවා එක රස්සාවක් නෙමෙයි දෙකක් කරලත් බැරි ආර්ථික ප්‍රශ්න තුල ඉන කාලයක්. නමුත් මේ ඔක්කොම කරන්නේ දරුවෝ වෙනුවෙන්. ඒතර මේ වගේ මේ මං කිව්වේ එක දරුවෙක්. නමුත් මේ වගේ සිදුවීම් ගොඩක් තියෙන්න පුළුවන්. එක දරුවෙක්ගේ ජීවිතේ හරිය ගිලිහි ගියොත් අර හම්බ කරන මුදල නැත්තම් අර රස්සාව කරලා ලබා ගන්න දේ නැත්තම් හදාගත්ත ගේ ගත්ත වාහනේ කාටද? නිසා ආදර අම්මේ තාත්තේ බොහොම ආදරෙන් ඉල්ලනවා. ඔබ දරුවන්ව ශාරීරිකව පෝෂණය කරන්න අධ්‍යාපනයෙන් පෝෂණය කරන්න හැබැයි මේ දරුවන්ට කිට්ටුවෙන් ඉන්නට ඕනේ. ඒ දරුවන් එක ගැඹුරු සංවාදයක්. අද මොනවද ඉගැන්වුවේ හෙට ටියුෂන් තියනවාද කාත් එක්කද ඉස්කෝලේ යන්නේ වගේ සරලම දෙයට වඩා ඊට වඩා ගැඹුරු සංවාදයකට ඔබට යන්න පුළුවන් වෙන්නට ඕනේ. ඒ වගේ මේ සවන් දීම බොහොම ගැඹුරු සවන් දීමක් වෙන්නට ඕනේ. ඒ වගේම තමයි අපි අද දවසේ අපි මේ කාලේ කතා කරනවා මේ 6 වන ඉන්ද්‍රියක් ගැන. 6th sense නැත්නම් third eye තුන්වෙනි ඇහැ. අපි කියනවා දෙවියන් වහන්සේ දුන්නු සුවිශේෂී ගුණාංගයක් තමයි අම්මෙකුට තාත්තෙකුට ගැඹුරු සම්බන්ධියාවක් තියෙන කෙනෙකුට තව කෙනෙක් වචනයෙන් කියන්නේ නැතුව නමුත් ඔහුගේ ජීවිතයේ ඔහුගේ හදවතේ තියෙන දේ තේරුම් ගන්න තියෙන හැකියාවට තමයි අපි මේ 6 වන ඉන්ද්‍රිය කියලා කියන්නේ. ඒක අපිට උත්තේජකයක් අවශ්‍ය වෙන්නේම නැහැ ග්‍රහණය කරගන්න අපිට දැනෙනවා. ඒකට අපි කියන්නේ විශේෂයෙන්ම I do feel මට දැනෙනවා. ඒතර අම්මට දුවව තාත්තට පුතාව ස්වාමි පුරුෂයා එකිනෙකා බිරිඳ දැනෙන්නට ඕනි. අද තියෙන ලොකුම ප්‍රශ්නේ අපේ අම්මලා තාත්තලා දරුවෝ හදන හැටි අධ්‍යාපනය ගැන රැකියාවන් ගැන රැකියාව වෙළඳපොළ ගැන හොඳට දන්නවා. they know well. හැබැයි ඒ අයගේ පුංචි ප්‍රශ්නයක් තියෙනවා සමහරට දරුවන්ව දැනෙන්නේ නැහැ. මම අර කිව්ව එක උදාහරණයක් විතරයි. දරුවව දැනෙන්නේ නැහැ. දරුවගේ හදවතේ තියෙන දේ දැනෙන්නේ නැහැ. මේ නිසා මොකද වෙන්නේ? දරුවන් දවසින් දවසට දෙමව්පියන්ගෙන් ඈතින් ඈතට යනවා. අන්න එතනදී මොකද වෙන්නේ? අර සවන් දීම හෝ සංවාදයේ කියන එක නැති වෙච්ච නිසා දරුවෝ Tamanට කැමැති තීරණ ගන්න. ඒ නිසා බොහොම ආදරෙන් ඉල්ලනවා දැනෙන අම්මෙක් තාත්තෙක් වෙන්න. වර්තමාන සුදුතුම් පියතුමන් පූජක පැවිදි අයට කිව්වා බැටළුවන්ගේ ගඳ සුවඳ දැනෙන එඬේරුන් වෙන්න. ඒක අභියෝගයක් ලේසි නැහැ. නමුත් ඊටත් වඩා ඔබගේ අභියෝගයේ ප්‍රබලයි. ඔබේම දරුවෝ එක්කෙනයි දෙන්නයි තුන්දෙනයි ඉන්නේ. පියතුමෙකුට පැවිදි සොයුරියෙකුට මීසමේ පාසලේ බොහෝ දරුවන් ඉන්නට පුළුවන්. දෙන්නයි නැත්තම් තුන්දෙනයි උපරිම අපි 5ක් කියමු. මේ දරුවන්ව දැනෙන අම්මෙක් තාත්තෙක් වෙන්නට ඕනි. ස්වාමි පුරුෂයා බිරිඳ එකිනෙකාව දැනෙන්න ඕනි, දරුවන්ව දැනෙන්න ඕනි. එතකොට දරුවනි ඔබටත් අම්මව තාත්තව දැනෙන්න පටන් ගනි. එතකොට රාකීකරුක මේ ප්‍රශ්න දඩබ්බරගේම ප්‍රශ්න නිකම්ම නැති වෙයි. මොකද දරුවට අම්මව තාත්තව දැනෙනවා, අම්මට තාත්තව දරුවව දැනෙනවා. හැබැයි මේ ඔක්කොමට අපිට දෙවියන්ව දැනෙන්නට ඕන. පැහැදිලි. පියතුමා ලස්සන තැනකට අරන් ආවා. ඔබට ඔබේ දරුවන්ව දැනෙනවා,
දරුවන්ට ඔබේ අම්මා තාත්තව දැනෙනවා. ඒ වගේම ඔබට දෙවියන්ව දැනෙන්නට ඕනේ. මේක අපි අපේ හදවත් ඇතුළටම දාගමු. අපි මේ ගමන යන්න කිතුනුව විදිහට මේ ගමන යන්න අපිට දෙවියන් වහන්සේව දැන හිඳීම, දෙවියන් වහන්සේව දැනීම, උන්වහන්සේව මේ දැන් ඉන්නවා, උන්වහන්සේ තමයි ජීවමානව අපිව ගලවන්න ඉන්නේ කියන එක අපිට දැනෙන්නට අවශ්‍යයි. ඒ වගේම පියතුමා කියපු කොටසක් මම ඔබට නැවත ඒක පුනරුච්චාරණය කරන්න කැමතියි. උන්වහන්සේ ලස්සන තැනක් පෙන්නවා. අපි දෙමව්පියෝ විදිහට පුරුදු වෙලා තියෙනවා අපි කාර්ය බහුලයි. දයාබර දෙමව්පියනි මම ඔබට ආරාධනා කරනවා ඔබ ඔබේ දරුවෝ ළඟ කාර්ය බහුල වෙන්නට එපා. අපිට ප්‍රමුඛතාවයක් තියෙනවා. අපි හැමෝම ප්‍රමුඛතාවයකට ආවොත් නේද පියතුමිනි? අපි හැමෝම ප්‍රමුඛතාවයකට ආවොත් ඒ ප්‍රමුඛතාවය ඇතුලේ කොයිම වෙලාවකවත් ඒ කාර්ය බහුල දේ අපි අමතක කරනවා නේ. අපි ප්‍රමුඛත්වයේ දෙන දෙයට තමයි අවධානය දෙන්නේ. එතකොට අපි දරුවෝ විදිහට දරුවන්ට අපි ප්‍රමුඛත්වය දෙනවා නම් අපේ කාර්ය බහුල දේවල් මගහරලා අපිට පුළුවන් දරුවෝ වෙනුවෙන් ප්‍රමුඛත්වය දෙන්න. ගරු දමිත පියතුමනි ඔබ වහන්සේගෙන් මම කැමති මේ දේ නැවත මතක් කරලා දැනගන්න. ඔබ වහන්සේ පටන් ගද්දි කිව්වා අයහපත් පුද්ගලයෝ, අයහපත් චර්යාවන්, අයහපත් සබදතා, ඒ වගේම අයහපත් දේවල්, මේ වගේ දේවල් ඇතුලේ අපිට මේ ගැටලුව එනවා. මම ප්‍රථමයෙන්ම කැමති ඔබ වහන්සේගෙන් මතු කරලා දැනගන්න මේ අයහපත් දේවල් මොනවද? විශේෂයෙන් අපි දැන් දකිනවා මේ කාලය ඇතුලේ අපි ජංගම දුරකථන වලට ඇබ්බැහි වෙච්ච පරපුරක් ඉන්නේ. ඔක්කොමලා මේ බිම බලාගෙන මේක ඔබන මානසිකත්වයකට ඇවිල්ලා තියෙනවා ඔක්කොමලා. මේ පරිසරයෙන් මිදෙන්න නැත්නම් මේ අභියෝගයට කොයි විදිහටද අපි මුහුණ දෙන්නට ඕනේ? විශේෂයෙන් දෙමව්පියෝ කොයි විදිහටද මේකට මොන වගේ විකල්පයක්ද දරුවෝ අතරට ගේන්න ඕනේ? ඔබ වහන්සේ ඒ ගැන සාකච්ඡා කළොත්. රනුක් අපේ වර්තමාන ශ්‍රී ලංකාව දිහා බලපුවම අපිට පහුගිය අවුරුදු 4ක් මුහුණ දෙන්න වෙච්ච සිදුවීම් දාමයත් එක්ක 2019 දී පාස්කු ප්‍රහාරයත් එක්ක පාසල් වැහුණා. 2020-21 කොවිඩ් වසංගතයත් එක්ක පාසල් පවත්වන්න බැරි වූ ගියා. මේ දේත් එක්ක තමයි මේ ඔන්ලයින් එඩියුකේෂන් කියන මේ සංකල්පය අපි තුලට ආවේ. එහෙම නැත්නම් අපේ දරුවෝ එතකන් හැඳිනගෙන හිටියේ රූපවාහිනිය යන අධ්‍යාපන වැඩසටහනක් නරඹන්න. ඒතර මේ කොවිඩ් වසංගතයත් එක්ක ඇතිවෙච්ච තත්වය තුල දෙමව්පියන්ට අනිවාර්යෙන් සිද්ධ වුණා දරුවන්ට මේ ඩිජිටල් උපකරණ සපයන්න. ඒකට විකල්පයක් නැහැ සමහරක් වෙලාවකදී. එතකොට දැන් මේ પરම්පරා දෙකක වෙනස අපේ අම්මලා තාත්තලා කවදාවත් මේ දේවල් පාවිච්චි කරේ නැහැ. හැබැයි ඔවුන් එහෙම කියලා මේ දේවල් සපයන්න නැතුව හිටියොත් මේ දරුවට අධ්‍යාපනයේ යෙදෙන්න තමුන්ගේ එදිනෙදා අත්‍යවශ්‍ය කරන දැනුම ලබා ගන්න මාධ්‍යයක් නැති වෙලා යනවා. ඒතකොට අපිට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේක සපයන්න වෙලා තියෙනවා. හැබැයි අපි බුද්ධිමත් දෙමව්පියෝ විදිහට අපේ අම්මලා තාත්තලා තේරුම් ගන්න අවශ්‍යයි මේ ජංගම දුරකථනයක් එහෙම නැත්නම් විද්‍යුත් උපකරණයක් දරුවෙක්ට ලබා දීලා මේ දරුවාට සම්පූර්ණයෙන් ආධිපත්‍යයක් මේකට ලබා දෙන්න සුදුසු නැහැ. අපි දරුවෙක්ට අධ්‍යාපනයට නම් මේ දේ ලබා දෙන්නේ අප වග බලා ගන්න ඕනේ මේ දරුවා මේ අධ්‍යාපනයට යොදවනවා කියන එක. දැන් යහන් පියතුමා කියපු දේ අම්මයි දුවයි අතර එහෙම නැත්නම් තාත්තා පුතා අතර දෙමව්පියෝ දරුවෝ අතර සම්බන්ධතාවය තියෙනවා නම් මේ දෙමව්පියෝ දන්නවා පාද ඉස්සෙල්ලා කිව්වා වගේ මොනවාද මගේ දරුවෝ මේ දෙයින් කරන්නේ. එහෙම නැත්නම් අපි මේ දරුවන්ට සපේලා අපි සම්පූර්ණයෙන්ම දරුවන්ගෙන් ඈත් වෙලා ඉන්නවා නම් අපි දන්නේ මේ උපකරණ දරුවෝ පාවිච්චි කරන්නේ මොන දේවල් වලටද? අනවශ්‍ය වෙබ් අඩවි වලට උන් පිවිසෙන්න පුළුවන්. ඒ වගේම පරිගණක ක්‍රීඩා වලට අනවශ්‍ය විදිහට ඇබ්බැහි වීම වෙන්න පුළුවන්. අනවශ්‍ය පුද්ගලයන් අතර සම්බන්ධතාවලට මේ හරහා පිවිසීමක් ගන්න පුළුවන්. ඒ වගේම ඊළඟ දේ තමයි රණුක දෙමව්පියෝ අප්ඩේට් වෙන්න අවශ්‍යයි. 1970 ගණන් වල අපේ අම්මලා හිටපු විදිහටම මේ 2010 2020 අම්මලත් ජීවත් වෙන්න ගියොත් අද ලොකු ගැටුමක් ඇති වෙනවා. අද දවසේ මේ 2022 ඉන්න අම්මයි තාත්තයි යාවත් කාලීන වෙන්න ඕනේ මේ දරුවොත් සමග කටයුතු කරද්දී. ඒත් මේ විද්‍යුත් උපකරණත් එක්ක කටයුතු කරද්දී අපි දන්නවා යෙදවුම් තියෙනවා. ආරක්ෂිත යෙදවුම්. අන්තර්ජාලයට පිවිසීම පරීක්ෂා කරන්න යෙදවුම් අද දවසේ තියෙනවා. එයා වළක්වන්න යෙදවුම් තියෙනවා. ඒ වගේම තවත් සරල උපක්‍රම අපි කම්පියුටර් එකක් නම් සාලේ තමයි අපි තියන්නේ. අපිට හැමෝම පේන තැනක මෙවැනි දේ තුල ඒ වගේම දරුවගේ ෆාදර් කිව්වා වගේ සමීපව අපි කටයුතු කරද්දී අපි දකිනවා දරුවගේ
වෙනද චර්යාවන්ට වඩා වෙනසක් තියෙනවා නම් අපිට පහසුවෙන් වටහා ගන්න පුළුවන් මේක හේතුවක් වෙන්න පුළුවන් දරුවගේ මේ වෙනසට. අනේ දේට දෙමව්පියෝ දරුවෝ අතර සමගතාවය වැදගත්. මෙන්න මේ දේවල් තුලින් අයහපත් දේවල් යහපතට හරව ගන්න වර්තමාන දෙමව්පියෝ ක්‍රියා කරන්න අවශ්‍යයි. පැහැදිලි. දයාබර හිතවතුනි ඇත්තෙන්ම අයහපත් දේවල් කියනවට වඩා ඒක ඇතුලේ මම හිතනවා පිටුවෙනි සමාවෙන්න මම එහෙම කිව්වා නෙමෙයි මම කියන්නේ අයහපත් දේ අපි කළොත් තමයි ඒක අයහපත් වෙන්නේ. ජංගම දුරකථනයක් අයහපත් නැහැ. නේද? ඒක ඊටාම යහපත් දෙයට අපි යොදවන්නේ. හැබැයි මේකම අපිට පුළුවන් අයහපත් පැතිකඩට යොමු කරගන්න. එතකොට මේ අයහපත ඇතුලේ නේද දෙවියන් වහන්සේත් කියනවානේ අයහපත යහපතකට පෙරලනවා සාපේ ආශිර්වාදයක් කරනවා. එවැනි දෙවියන් වහන්සේ කෙනෙක් අපිට ඉන්නේ. අම්මා තාත්තට පුළුවන් මේ දරුවෝ වෙනුවෙන් මොර ගහන්න මේ වගේ ප්‍රශ්නයක අපි ඉන්නේ. දරුවෝ මේක අනිවාර්ය දෙයක් නේද? ඉතින් ඒ පරිසරය තමයි අපි ගොඩනගන්නට අවශ්‍ය වෙන්නේ. ගරු ගිහන් පියතුමනි මේ අපි අයහපත් සබඳතාවලට වැටෙනවා අයහපත් සම්බන්ධකම් ගොඩනගා ගන්නවා මේක පුද්ගලයෝ කැටි කරගෙන වෙන සිද්ධියක් සමහර වෙලාවට අම්මා තාත්තා සවන් දෙන්නේ නැති වෙනකොට තව කෙනෙක්ට තමුන්ගේ සම්බන්ධකම ගොඩනගා ගන්න හදනවා සමහර වෙලාවට විශේෂයෙන් මේ යෞන් වියේදී ආදරය කියන එක වැඩිපුර හොයනවා වෙනස් විදිහේ ආදරයක් හොයනවා ගේ ඇතුලේ නංගිගේ මල්ලිගෙන් අයියාගෙන් අක්කාගෙන් ලැබුණේ නැති ලැබෙන්නේ නැති වෙනස් ආදරයක් හොයන්න ගන්නවා මේ වගේ දේවල් නිසා මේ අයහපත් කියලා අපි හඳුනා ගන්න සබඳතාවයකට වැටෙන්න පටන් ගන්නවා. මේකට මුල කොයි වගේද අපි මේක කොයි විදිහද ලෙහා ගන්න ඕනේ කියලා ඔබ වහන්සේ පැහැදිලි කළොත්. දැන් අපි පෙර වැඩසටහනේ කතා කළා වගේම මේ කාලේ ශාරීරික වෙනස්කම්, චර්යාවන් වල වෙනස්කම්, සිතුම් පැතුම් වල වෙනස්කම් ඇති වෙනවා. ඒක කාටවත් නවත්තන්න බෑ. ඒ නිසාම සමහර ලාවට සමාජයේ බලපෑම නැත්තම් අපි කියන සමවයස් කණ්ඩායමේ බලපෑම, පිය ගෲප් ප්‍රේෂයක තුල ගොඩක් දරුවෝ මේ විදිහට අයහපත් සම්බන්ධකම් වලට ඒක දැන් ඉස්සර නම් තිබුණේ කාන්තා සහ පිරිමි කියන දැන් ඒක ඊටත් වඩා වෙනස් වෙමින් ගමන් කරනවා විවිධ වූ අයහපත් සම්බන්ධකම් වලට ගොඩ නැගෙනවා මොවුන්ගේ ජීවිතය ඇදියාමක් වෙනවා ඇත්තටම අපි පිළිගන්න ඕන එක දෙමව්පියෝ වැඩිහිටියෝ හැටියටත් මේ නව යෞන් වයසේ ඉන්න නැත්නම් යෞන් වයසේ ඉන්න දරුවන්ගේ ආකර්ෂණය බොහොම වැඩි ඒගොල්ලෝ එකිනෙකාට නැත්තම් එක එක බහණ්ඩ වලට යම් යම් සිරිත් විරිත් වලට චාරිත්‍ර වලට ඉක්මනට ආකර්ෂණය වෙනවා. මේ ආකර්ෂණය හොඳද නරකද කියලා බලන්නේ නැහැ. ඕන දෙයක් ආකර්ෂණය කියන්නේ එහෙමනේ. ඒක තීරණයක් නෙමෙයි. එතකොට මේගොල්ලෝ මේ ආකර්ෂණය තුළ ගැහැණු පිරිමි හැටියට බහණ්ඩ වලට පුද්ගලයන්ට සමහරට වැඩිහිටියන්ට වැඩිහිටියෝ හැටියට සමහරට බොහොම තරුණ බාලමහලු අයට මේ ඇතිවෙනා වූ ආකර්ෂණය තුළ වැරදි අයහපත් සම්බන්ධතාව වලට යනවා. දැන් එහෙම කියලා දරුවව අර සරුංගලයක් හදලා ආකාශයට යවන්න නැතුව ඇතුලේ දාගෙන ඉන්නවා වගේ මේ තරුණ දුල පුතාලව ඇතුලේ හිර කරන් ඉන්න බෑ. මේ දරුවෝ සමාජයට යන්නට ඕනේ ගරු පියතුමා සඳහන් කළ විදිහට ජංගම දුරකථන ඇතුළු පරිගණක ඇතුළු මේ මාධ්‍ය ලෝකයට පිවිසෙන්නට ඕනේ. ඒ නිසා අද දෙමව්පියන්ට හරි ප්‍රශ්නයක් එක්තරා විදිහකට. දැන් සමහර දෙමව්පියෝ කියනවා පුංචි කාලේ අපි හිතුවේ ෆාදර් අනේ අපේ ළමයා කවදාද ලොකු වෙන්නේ කියලා. දැන් තරුණ වයසට ආවම ණය වයසට ආවම හිතෙනවා අනේ මේ දරුවෝ පොඩි විදියටම හිටියා නම් ඉවරයි. ඇයි? පරිගණකයේ දීලත් බෑ නොදීත් බෑ. ෆෝන් එකක් දීලත් බෑ නොදීත් බෑ. ටියුෂන් පන්ති යවලත් බෑ නොයවත් බෑ. දැන් පුදුම විදියකට දෙමව්පියෝ ඇත්තටම මේ තරුණ දුවෙක් පුතෙක් ඉන්නවා කියන්නේ ලොකු බරක් ඔළුවේ තියන් ඉන්නවා වගේ අම්මෙක් තාත්තෙක්. මේ දරුවොත් එක්ක ගමනක් යන්න ඕනේ, සමාජයේ ප්‍රශ්නත් එක්ක ගමනක් යන්න ඕනේ. ඒ නිසා මේ හැම දෙයකටම දේව වචනය තුලත් හරි ලස්සනට පිළිතුරක් දෙනවා. දේව වචනය තුල කියනවා දෙමව්පියනි ඔබේ දරුවන්ව කුපිත කරන්නට එපා. පැහැදිලිව සඳහන් වෙනවා හිතෝපදේශයේ. ඒ වගේම සුදෝ පාවුලුතුමා කොලොසිවරුන්ට යවන ලිපියෙත් ඒ විදිහටම සඳහන් කරනවා පියවරුනි ඔබේ දරුවන් කුපිත නොකරන්න එසේ කළොත් ඔවුන් කලකිරෙනු ඇත. ඒ කලකිරීම අර වැරදි සම්බන්ධයකට වැරදි පුද්ගලයෙකුට වැරදි දෙයකට යොමු වෙන්නට පුළුවන්. ඒ වගේම දරුවන්ටත් පණිවිඩය දෙනවා. දරුවෙනි සියලු කාරණාවලදී දෙමව්පියන්ට කීකරුවන්. සියලු කාරණාවලදී හරි ලස්සන වචනයක් තියෙනවා. සියලු කාරණාවලදී දෙමව්පියන්ට කීකරුවන්. ඒතර මේ උපදේශ තුල අද මනෝවිද්‍යාඥයෝ පවා කියනවා අපි කළ යුතු දේ ජංගම දුරකථනයේ හෝ පරිගණකයේ නොදී සිටීම හෝ ගෙදරින් එළියට නොයවා සිටීම නෙමෙයි. formation of conscience කියලා ඔවුන් හඳුන්වනවා. ඒ කියන්නේ නිවැරදි හෘද සාක්ෂියක් ළමයට ලබා දෙන්න. අද තියෙන ලොකුම ප්‍රශ්නය සමහරට නිවැරදි බහණ්ඩය දෙනවා, නිවැරදි පන්තිය තෝරා දෙනවා, නිවැරදි ගමන ගෙනියනවා. හැබැයි දරුවා තුල නිවැරදි හෘද සාක්ෂියක් හදන්නේ නැහැ. කතෝලික කිතුණු අපිට හරි ලේසි කියන්න. මෙන්න සරල උදාහරණයක්. මෙන්න ජංගම දුරකථනය. මෙන්න පුතේ ෆෝන් එක තියෙනවා.
මේ ෆෝන් එකෙන් බලන්නේ ඔයා කතා කරන්නේ කාත් එක්කද මොනවද කරන්නේ කියන එක ඔක්කොම මට දැනගන්න බෑ. මට විවිධ යෙදවුම් තුල පියතුමා කිව්වා වගේ අපිට පාලනය කරන්න පුළුවන්. හැබැයි සමහරට ඔක්කොම බෑ. ඔයගොල්ලෝ ඊට වඩා දක්ෂයි ඔක යටින් යන්න. හැබැයි පුතේ ජීවමාන ක්‍රිස්තුන් වහන්සේව අදහන අපි උන්වහන්සේට නම් බොරු කරන්න බෑ. උන්වහන්සේට පාස්වර්ඩ් හරියන්නේත් නැහැ, පාස්කෝඩ් හරියන්නේත් නැහැ. ඒක නිසා මේ දේ බය කරන්න නෙමෙයි. ජේසුස් සමිඳුන් සියල්ල දකිනවා. උන්වහන්සේගෙන් තමයි වාට ලැබෙන්නේ ආශිර්වාදය ඉගෙන ගන්න රැකියාවට. උන්වහන්සේත් එක්ක බොරු කරන්න යන්න එපා. ඔබට මාව රවට්ටන්න පුළුවන්. සමාජය රවට්ටන්න පුළුවන්. හැබැයි උත්තාන වූ ජීවමාන ක්‍රිස්තුන් වහන්සේව, දෙවියන් වහන්සේව, ශුද්ධාත්මයන් වහන්සේව රවට්ටන්න බෑ. මේකේ ලොකු බලපෑමක් තියෙනවා. මේ විදියට අපි නිවැරදි හෘද සාක්ෂිය ගොඩ නැගීමත් දරුවන් සහ දෙමව්පිය අතර තියෙන ආදරයේ ගැඹුරු සම්බන්ධියාව වැඩි වෙනකොට ආදරෙන් ඉන්න කෙනෙක්ව රවට්ටන්න අපි කැමති නෑ. දුක් කරන්න කැමති නෑ. බයෙන් ඉන්න කෙනෙක්ව රවට්ටන්න අපි කැමතියි. මොකද එතකොට මට ඉක්මනට ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා මේ ආදරය තුළ දෙවිඳුන්ට තියෙන ආදරය සහ දෙමව්පියන්ට වැඩිහිටියන්ට තියෙන ආදරය තුළ නිවැරදි හෘද සාක්ෂියක් හැදුවොත් දරුවාම දැනගනීවි කළ යුතු දේ සහ නොකළ යුතු දේ. කතා කළ යුතු දේ සහ කතා නොකළ යුතු දේ. සම්බන්ධතා ගොඩනැගී යුතු පුද්ගලයා කවුද, වයස කීයද, එසේ නොකළ යුතු කාලය මොකක්ද කියලා. මං හිතන්නේ අපි මේ ලෙහාගෙන යන්නේ අපි ගාව තියෙන පොඩි ප්‍රශ්න. මේ අපි ජීවත් වෙන කුටුම්බය ඇතුළේ විශේෂයෙන් අම්මා තාත්තා දුව පුතා මේ තියෙන කුටුම්බය රැකගන්නයි, රැකලා දෙන්නයි අපි මේ උත්සාහ කරන්නේ. ඔබ උත්සාහ කරන්නේ දවසක කවදා හරි මගේ දරුවා හොඳ තැනක ඉන්නවා දකින්න. මං හිතන්නේ නේද පිටුමිනි කවුරුත් කැමතියි කියලා දරුවෙක් හිරේ ඉන්නවා දකින්නවත්, දරුවෙක් පාරේ වැටිලා ඉන්නවා දකින්නවත් කොයි අම්මා තාත්තවත් කැමති නැහැ. ඉතින් ඒ නිසා ඒ ඔබට අවශ්‍ය උපදේශක් සමහරවිට මඟ පෙන්වීමක් දෙන්නයි අපි මෙලෙස උත්සාහ දරන්නේ. ගරු දමිත පියතුමිනි, අපි මේ තරුණයෝ විදිහට යොවුන් වියේ ඉන්න අය විදිහට මේ අයට කොයි විදිහටද පුළුවන් වෙන්නේ මේ අපි කියපු අයහපත් දේවල්, මේ දේවල් වලට විකල්පයක් විදිහට දේවල් හොයා ගන්නව නම් එයාලම අපි කතා කළේ දෙමව්පියෝ විදිහට අපි කොයි විදිහටද දෙන්නේ කියලා. තමුන්ටම හිතෙනවානේ, තමුන්ටම හිතෙනවා මම වැරදි, මට යන දේ මේක ගියොත් මම යන්නේ වැරදි මාර්ගයක කියලා හිතලා තමුන්වම ස්වයං පාලනයකට ඇවිල්ලා ගොඩ නැගෙනවා නම් ඒ වගේ තරුණයෙකුට, ඒ වගේ යොවුන් වියේ ඉන්න කෙනෙකුට අපි කොයි විදිහටද මඟ පෙන්වන්නට ඕනේ වංශයට දැනෙන විදිහට? අපි අපේ දුවල පුතාලට අපි දෙන උපදෙසක් නම් අපි හිතුවොත් මම මේ කරන දෙයින් මට කොමක්ද ලැබෙන්නේ, මට කුමන වගේ දෙයක්ද මට ලැබෙන්නේ, මම මේ කරන දෙයට ජේසු කැමතිද නැද්ද? අපි හැම දරුවෙක්ම යමක් කරන්න ඉස්සෙල්ලා පාඩම් කරන්න පොතක් ගත්තොත් අපේ දුවල පුතාලට පුළුවන් හිතන්න ජේසු කැමතිද මම පාඩම් කරනවට. අපිට බයිබලය තුල අපි හිතද්දි අපි දන්නවා මේ නවයෝන්වියේ ඉන්න දරුවෝ දැන් මුහුපුරා යෑමකට ඇවිල්ලා තියෙන්නේ. මොන් සුද්ධ බයිබලය ගැන අධ්‍යයනය කරනවා. දහම් පාසලේදී සමහරක් දරුවෝ තරුණ සංගම් වලට පිවිසිලා ඉන්නවා. ඒ වගේම පාසල් ශිෂ්‍ය සංගම් වල ඔවුන්ට මූලික දැනුමක් තිබෙනවා. ඒතර අපේ දරුවන්ට හිතන්න පුළුවන් මම මේ කරන දේ තුල ජේසු සන්තෝෂ වෙයිද? මම පාඩම් කරන්නේ යහපත් අරමුණකින්. ඒතර ඒ වගේම අපි ජංගම දුරකථනයක් හෝ අපි උදාහරණයක් හැටියට අපි මේ තුලින් කරන දෙයට ජේසු සතුටු වෙයිද? දැන් මේ සමාජ මාධ්‍ය භාවිතයේ එක මට දරුවෙක් හම්බුණා රණුක්. මේ දරුවා තරමක් අවුරුදු 17ක පමණ දරුවෙක්. මේ දරුවා එක මුහුණු පොතේ ගිණුමක් පවත්වාගෙන යමින් මේ බයිබල් පද සහ යම් මේ ආශ්‍රිත දේවල් ඔහු මුහුණු පොත තුල බෙදා ගන්නවා. එතකොට මේ සමාජ මාධ්‍ය අපි බැලූ පමණින් අපි දකින්නේ දරුවන්ට අයහපත් දෙයක්. නමුත් මේ දරුවා මේ දෙය යහපත් ආකාරයට යොදා ගන්නවා. ඒතර අපේ මේ දරුවන්ට පුළුවන්කම තියෙන්න ඕනේ මම මේ කරන දෙයින් ජේසුව සතුටු කරන්න පුළුවන් දෙයක්ද? ජේසු මං ගැන දුක් වෙන දෙයක්ද? කරන්න කියන දේ තෝරා බේරා ගැනීමක් කරන්න හිතන්න අපේ දරුවෝ
පෙළඹෙන්නට අවශ්‍යව තියෙනවා. පැහැදිලි. මම හිතනවා ගිහන් ප්‍රීතිමනි වහන්සේ දෙයක් ඉතුරු කරොත් ඉතාම වැදගත් කොටසකට ආව උන්වහන්සේ මේ නව මාධ්‍ය ඇතුලේ කොයි විදියටද නැත්නම් මේ සමාජ මාධ්‍ය ඇතුලේ කොයි විදියටද අපි අයහපතම දකින්නේ නැතුව කොච්චර යහපත් දේවල් කරන්න පුළුවන් ප්‍රබල මාධ්‍යයක් මේකනේ. මේ දැන් කාලේ මම හිතන්නේ දෙවියන් වහන්සේව දෙන්න පුළුවන් හොඳම මාධ්‍ය මේක වෙලා. එතකොට ඒ වගේ විදිහට අවදි වෙන යෞවනයකට ඔබ වහන්සේගෙන් ලැබෙන පණිවිඩය කොයි වගේද? උන්වහන්සේගේ ඒ වචනයට මම කැමති දේව වචනින් කොටසක් එකතු කරමින් අද වැඩසටහනේ සමාප්තියකට එන්න. නැවත ශුද්ධෝ පාවුලුතුමා කොලොන්සිවරුන්ට යවන ලිපියේ 3 වන පරිච්ඡේදයේ 23 වන වගන්තියේ සඳහන් කරනවා. මේක තරුණ දූල පුතාලා විතරක් නෙමෙයි වැඩිහිටි පූජක පැවිදි අපි හැමෝටම හරි වැදගත්. නමුත් මේ මොහොතේදී නව යෝන්වියේ සහ යෝන්වියේ ඉන්න දූල පුතාලාට ඔබ කරන කොයි දෙයක් වුවත් මිනිසයන් උදෙසා නොව ස්වාමින් වහන්සේ උදෙසා කරන දෙයක් මෙන් මුළු සිතින් කරන්න. හරි ලස්සනයි මේ වචනේ. පාඩම් කරන දේ වෙන්න පුළුවන්, ජංගම දුරකථනයේ කරන කියන දෙයක් වෙන්න පුළුවන්, කතා කරන දෙයක් වෙන්න පුළුවන්. මම මේ කොයි දේ කළත් කරන්නේ ස්වාමින් වහන්සේට, ක්‍රිස්තුන් වහන්සේට. පූජා ප්‍රසාදින් වහන්සේ ලස්සනට කිව්වා. ස්වාමින් වහන්සේ මේකට සතුටු වෙයිද? මගේ අම්මා තාත්තා මේක දැක්කොත් මේ ගැන ඇහුනොත් සතුටු වෙයිද? මේකෙන් මට මොන ප්‍රයෝජනයක් ලැබෙයිද? නිසා මෙන්න මේ කියන ලස්සන දෙයත් එක්ක අනිත් එක මුළු සිතින් කරන්න. ගොඩක් වෙලාවට අපි වැරදි චිත්‍රපටයක් පින්තූරයක් බලනවා නම් මුළු සිතින් නෙමෙයිනේ හොර සිතින් තමයි කරන්නේ. වැරදි සම්බන්ධයක් ගොඩනගා ගත්තොත් හොරෙන්නේ. හොරෙන් ආදරේ කරන්නේ. පාසලට වැඩිහිටියන්ට හොරෙන්. මුළු සිතින් කරන්න බෑ. මොකද හිත කියනවා හෘද සාක්ෂිය නිවැරදි හෘද සාක්ෂිය කියනවා වැරදි කියලා. එහෙනම් හෘද සාක්ෂිය හරි කියලා කියන දෙවියන් වහන්සේ මිනිසයා සතුටු වෙන මේ ලස්සන ගමනට යන්න කියලා. ඒකට හොඳම උදාහරණය තමයි ක්‍රිස්තුන් වහන්සේ ලූක්තුමාගේ සුවිශේෂයේ 2 වන පරිච්ඡේදයේ 52 වෙනි වගන්තිය කියනවා ක්‍රිස්තුන් වහන්සේ හැදුනේ වැඩුනේ කොහොමද? දෙමෝපියන්ට කීකරුව ප්‍රඥා ශක්තියෙන්ද කාය ශක්තියෙන්ද ඊළඟ වචනේ හරිම වටිනවා. දෙවියන් වහන්සේගේ සහ මිනිසයන්ගේ ප්‍රසාදය ලබමින්. එහෙනම් දෙවියන් වහන්සේගේ සහ මිනිසයාගේ ප්‍රසාදය ලබමින් ඔබ තරුණ ජීවිතය ගත කරොත් ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය ඔබටයි ඔබේ පවුලටයි මුළු රටටයි අපි හැමෝටමයි. ඔව්. අද දවසේ මේ අපේ සාකච්ඡාව හමාර කරන්නට යනවා. ඔබට මතක් කරමින් ඔබේ මුළු සිතින් ඔබ කරන දේ කරන්න. දෙවියන් වහන්සේව සතුටු කරන්න, ඔබව සතුටු කරගන්න, ඔබේම දෙමව්පියන්, වැඩිහිටියන්, සහෝදර සහෝදරයන් සතුටු කරන්න. ඔබ ඔබේ උපරිම ශක්තිය, වීරිය යොදන්න. මම ඔබට එලෙස ආරාධනා කරමින් අද දවසේ අපි සමුගන්නවා. ඊට මත්තෙන් ගරු ගිහාන් පියතුමනි, ගරු දමිත පියතුමනි, ඔබ වහන්සේලා දෙපළටම බෙහෙවින්ම ස්තුතියි. ඔබ වහන්සේලාගේ වටිනා කාලය දෙමින් අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් අද දවසේ අපි ඔබ සැමට ජේසු පිහිට ප්‍රාර්ථනා කරමින් සුබ දවසකට ඔබට ආශිර්වාදය දෙමින් අපි ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජේසු පිහිටයි.